ධර්මාවලෝකනය මුල් බුදු සමයේ අප්‍රකට දෙසුමින් සසර විඩාව සංසිඳුවනු පිණිස තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. සමාජයේ ඉහළ තැනක සිටියද උසස් රැකියාවක් කළද වැරදි කරන්නා අනුවන තැනැත්තෙකි. අනුවන තැනැත්තා වැරදි වැඩ කිරීම සඳහා ලැජ්ජාවක් හෝ බියක් නොමැති බැවින් කිසිදු පැකිලීමකින් තොරව එවැනි ක්‍රියාවල යෙදේ. නමුත් නුවණැති බුද්ධිමත් පුද්ගලයා තමා කරන ක්‍රියාවෙන්ම තමන්ගේ උසස් බව හෝ පහත් බව ප්‍රකට වන බව සලකා සිහිනුවණින් ක්‍රියා කරයි. සදහැවතුනි, එලෙසින් සිහිනුවණින් කටයුතු කරමින් සසර ජය ගන්නට ඔබට මඟ කියා දෙනු පිණිස බෞද්ධ ගුවන්විදුලිය මුල් බුදු සමයේ අප්‍රකට දේශනා ඇසුරෙන් ඔබ වෙත ගෙන එන ධර්මාවලෝකනය සද්ධර්ම දේශනා මාලාවේ තවත් එක දිගහැරුමක් මෙලෙසින් ඔබ හමුවේ තබන්නටයි අප සූදානම් වන්නේ. සුපුරුදු පරිදි මේ දේශනාව පවත්වන්නට අප සෑම දෙනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති අවසරයි පූජනීය හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ උතුම් වූ දේශනාව සඳහා තම සදැහැති දායකත්වය එක් කරනවා පාදුක්ක මාවතගම ආසිරි ලිපිනේ පදිංචි ශීලා වැලිකන්න ගුරු මාතාව ප්‍රධානව පවුලේ පින්වත් පිරිස. එලෙසින්ම ගෞරවනීය දේශකයන්න් වහන්සේ පසුගිය සතියේ දේශනා කොට වදාළ සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තයේ ඒක ධම්ම වග්ගයේ සඳහන් ඒක ධම්ම සූත්‍රයේ දෙවැනි කොටස ලෙසයි අද මේ දේශනාව අප ඔබ වෙත ගෙන එන්නේ. එසේනම් අපි දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ඇරයුම් කරමු. මෙතෙන් පටන් මෙම උතුම් සද්ධර්ම දේශනාව පවත්වන ලෙසට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහත්ඵලෝ හෝති මහානිසංසෝ කතමා ඒක ධම්මෝ ආනාපාන සතිති. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්මාවලෝකනයේ ධර්ම දේශනා මාලාවේ අද දිනට નિયમિત ධර්මානුශාසනාවයි ශ්‍රවණය කරමින් සිටින්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය පාදුක්ක මාවතගම ආසිරි ලිපිනේ පදිංචි ශීලා වැලිකන්න ගුරු මාතාව ඇතුළුව පවුලේ හැම දිනම මැදිහත් වෙලා දේශනාවට දායකත්වයේ දරනවා. ශීලා වැලිකන්න මැතිණියගේ
ප්‍රධාන අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අපි ගියවර ධර්මාවලෝකනයේ වැඩසටහන නතර කළේ ආනාපාන සතිය සම්බන්ධව මේ වඩන තවත් පියවර කීපයක් නිවන දක්වාම හසුරුව ගන්න විදිහ ගැන පියවර කීපයක් ඉදිරියට තියලා තමයි නතර කළේ. හැබැයි අපි අදත් ඉතින් ඔබට ඊටාම කෙටි වේලාවක් විනාඩි 15ක් වගේ ඊටාම ස්වල්ප වේලාවකින් ආනාපාන සතිය සම්බන්ධව ගිය සතියේ කතා කරපු ධර්ම කාරණා කීපයක් මතක් කරනවා. හේතුව තමයි සමහර විට අද මේ මැදිරියට ආපු අයත් ගියවර දේශනාව ගැන හැඟීමක් නැති කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඒ කෙනෙකුටත් මේක උදව්වක් වෙයි. නැත්නම් එකපාරම අද මේ ධර්ම කාරණා සිහි කරන්න ගත්තොත් පොඩි නුහුරු ගතියක් දැනෙන්න පුළුවන්. දැන් අපි කිව්වා දැන් ගොඩක් දෙනෙක් උත්සාහ කරනවානේ භාවනා කරන්න. එතකොට මිනිස්සු කල්පනා කරනවා කවද්ද භාවනා කරන්නේ? කොහොමද භාවනා කරන්නේ? මේ මැදිරියේ ඉන්න අයට උනත් එහෙම අදහසක් තියෙන්න පුළුවන්. මේ වෙලාවේ නිවසේ ඉඳලා මේ ධර්මය ඇහෙන ඔබටත් හිතෙන්න පුළුවන් ඔව් ඇත්ත තමයි කොහොමද පටන් ගන්නෙ? මොන විදියටද පටන් ගන්නෙ වගේ අදහසක් එන්න පුළුවන්. ඒ නිසා අපි ආනාපාන සතිය සම්බන්ධ සියලු අරුබුද සමනය කරමින් මේ ධර්ම දේශනාව අපි දේශනා කරන්න කල්පනා කළා. දැන් අදත් අපි ඒ ගියවර කතා කරපු ධර්ම කාරණා ටිකක් අවධාරණය කරමින්ම ඉදිරි පියවර සම්බන්ධව කතා කරනවා. මොකද අපිට බොහෝ දෙනෙක් කතා කරලත් කිව්වා ස්වාමීන් වහන්සේ මේ තවත් ටිකක් මෙන්න මේ කාරණා පැහැදිලි වුණා නම් අපට හොඳයි වගේ අදහස් සමහර අය ඉදිරිපත් කරපු නිසා මේ කාරණේ අද අලුතෙන් අහන කෙනෙකුටත් හරිම හොඳයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඒකාන්ත වශයෙන්ම සතිපට්ඨානය තුල මේ ආනාපාන සති සමාධිය තුලින්මයි. ඒ කියන්නේ එහෙමනම් අපිට තේරෙනවා මේක අවබෝධයටපත් වෙන කෙනෙකුට මොන තරම් වැදගත්ද කියලා. මේකට වයස තරාතිරම தත්ත්වයේ අදාළ නැහැ. ඕනම කෙනෙකුට මේක කරන්න පුළුවන්. කරලා බලන්න ඒ කරනකොට ලැබෙන පියවරවල් මෙන්න මේ විදිහද කියලාත් ගලපලා බලන්න. දැන් අපි අර ආනාපාන සංයුත්තේ ඒක ධම්ම සූත්‍රේ පාඩයක් තමයි අදත් අපි ඔබට මතක් කළේ. පින්වත්නි, මේ ආනාපාන සති භාවනාව අපිට ගොඩාක් කිට්ටු භාවනාවක්. කොච්චර කිට්ටුද කියනවනම් ඇයි හුස්ම රැල්ල අපිට ගොඩක්ම සංවේදී එකක්නේ. ආස්වාස ප්‍රාස්වාසයේ අතේ දුරින්නේ තියෙන්නේ. ඒ නිසා වෙන භාවනාවලට වඩා මේ භාවනාව ඉතා විශේෂයි අපිට. හැබැයි මේක ලේසි නෑ. ඇයි ලේසි නැත්තේ? දැන් බුද්ධානුස්සතිය වඩනකොට ඕලාරික නිමිත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක මේ විදිහට වඩන්න පුළුවන්. මෛත්‍රිය වඩන කෙනෙකුට මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක් වෙම්වා කියා වඩන්න ඕලාරික නිමිත්තක් තියෙනවා. දැන් මේ ආනාපාන සතිය එහෙම නිමිත්තක් නෑනේ. ඒ නිසා මිනිසුන්ට නුහුරුයි. ඒ වගේම අපි ගියවර කතා කළා මේ ආනාපාන සතිය සම්බන්ධව උපක්ලේශ, අටලොස් උපක්ලේශ ගැන. ඒ ටිකත් අපි නිකන් මතක් කළොත් ඒ කියන්නේ මේ ටික දැනගත්තොත් නේ වඩන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද අපිට භාවනා කරන අය හම්බ වෙලා තියෙනවා. මේ ඒ අය ගොඩාක් තැන්වල මුලා වෙලා. ඒගොල්ලෝ ඒ ගොඩක් රටවල් වල ඉන්න අය එහෙම අපිට කතා කරනවා. ඒගොල්ලෝ මේ ආනාපාන සතිය තුල මුලා වෙලා. මුලා වෙලා කියන්නේ මේ මනස අවුල් වෙන්නේ එහෙම නෑ. ලංකාවේ ගොඩාක් දෙනෙක් හිතාන ඉන්නවා මේ පිස්සු වැටෙනවා භාවනා කළාම එහෙම කියලා. එහෙම එකක් නෑ පින්වත්. මේක මං හිතන්නේ සමාජගත වුණු දුර්වල අදහසක්. එහෙම වෙන්නේ නෑ. මනස අවුල් වෙන කොච්චර දේවල් අපිට හම්බ වෙනවද? මනස අවුල් වෙච්ච කොච්චර දේවල් එක්ක අපි ගනුදෙනු කරනවද? මේ ගනුදෙනු කරන අයගේ හැටියට මනස අවුල් වෙලා යන්න එපාය. එහෙම අවුල් වෙන්නේ නැහැ. හැබැයි සමහර භාවනා කරද්දී ගුරුවරයෙක්ගේ ඇසුරක් ඇතුව කරන එකත් හොඳයි. දැන් මේක තමයි හොඳම ගුරුවරයා. දැන් භාවනා කරන්න ගොඩක් දෙනෙක් හොයනකොට ගුරුවරු හොයාගෙන කැලෑ ගාන යනවා, ආරණ්‍ය ගාන යනවා, කුටිවල යනවා. පින්වත්නි, එහෙම කුටිවල මේ භාවනාවක් දියුණු කරගන්න අදාළ වැඩපිළිවෙලක් හම්බ වෙයි. නමුත් පින්වත්නි, හොඳම ගුරුවරයා තමයි ධර්ම විනය. ඒ කියන්නේ අපිට පුළුවන් වුණොත් ධර්ම විනය ගුරුවරයා කරගෙන භාවනා කරන්න. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. විශාල තරුණ පිරිසක් අද මේ ක්‍රම කරනවා. එතකොට මේ ක්‍රම කරනකොට ඔබට අත්විඳින්න ලැබෙන සුවය මෙපමණයි කියලා කියන්න බෑ. දැන් ඔබ ස්වල්ප සැපයක් වෙනුවෙන්නේ සමහර වෙලාවට කෙනෙක් මත්ද්‍රව්‍ය පානය කරනවා, පොඩි උත්තේජනයක් වෙනුවෙන්නේ. සමහර අය දුම් වැටි පාවිච්චි කරනවා. සමහර අය
බුලත් විට හපනවා. සමහර අය තේ බොනවා. ඔක්කොම කරන්නේ ප්‍රතිඋත්තේජනයක් වෙනුවෙන්. හැබැයි මේ වගේ දෙයක් කරොත් ඒක දවසෙම පවතින කාටවත් කියන්න බැරි උත්තේජනයක් පවතිනවා. ඒක කරලා තම තමාම නිරීක්ෂණය කරගන්න. ඒවා වචන වලට පෙරලන්න බෑ. මේ සමහර කතාන්දර වචන කියන්න වචන මදි. වචන වලින් තේරුම් කරන්න බෑ සමහර කාරණා. කුතුහලයකින් සැකින් හරි මේක කරලා බලන්න පින්වත්. දැන් ආනාපාන සතිය වඩනකොට අටලොස් උපක්ලේශ ගැන අපි ඊට කලින් කතා කරගත්තනේ මොනවාද? අපි කියවර කිව්වා මේ පටිසම්භිදා මග්ගේ තියෙන අටලොස් උපක්ලේශ ගැන. සමහර වෙලාවට දැන් ආස්වාස කරනකොට සමහර අය මුලැමැදාග සිහිය පවත්වනවා. ඔන්න දැන් ආස්වාස මුල ඊට පස්සේ ඔන්න දැන් මගේ පපුව හරියේ ඔන්න දැන් ආස්වාසයේ අග ඔන්න ඔහොම කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අන්න එහෙම ආස්වාසයේ මුලැමැදාග සිහි කළොත් එහෙම එතකොට ආනාපාන සති සමාධිය උපදින්නේ නැහැ කියනවා. මුලැමැදාග සිහිය පිටවන්නේ නැහැ. ඒ වගේම තමයි ප්‍රාස්වාසයේ තුලත් මුලැමැදාග සිහිය පිටවන්නේ නැහැ. එහෙම කරොත් හිත විසිරෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණය තමයි අස්සාස පටිකංකතා නිකාන්ති තණ්හා චර්යා සමාධි පරිබන්තු. ඒ කියන්නේ පින්වත්නි මේ සමහර අය ඉන්නවා මේ ආස්වාසයේ දිගේ යනවා. දැන් හොඳට S2 පියාගෙන දැන් උන ආනාපාන සතිය වඩන්න කිව්වම එයාලා ආස්වාසයේ දිගේ යනවා. ඔන්න දැන් ආස්වාසයේ දිගේ ගිහින් නාභිය දක්වාම යනවා. ඔය බුරුමේ තියෙන භාවනාවක් අපි ගියවරත් කතා කරේ. අර බඩ පිම්බෙනවා හැකිලෙනවා කියලා ළමයිට උගන්වන භාවනාවක්. ඒ කියන්නේ ආස්වාසයේ දිගේ නාභිය දක්වාම යනවා. මොකද ආස්වාස කරද්දී පපුව නෙමෙයි පිරෙන්නේ බඩ පිරෙන්නේ. එකපාරම බඩ තමයි පිරෙන්නේ ආස්වාස කරද්දී. එතකොට මෙයා කරන්නේ ආස්වාසයේ දිගේ නාභිය දක්වාම යනවා. ඒකල බඩ ඔන්න පිම්බුණා කියලා හිතනවා. ඊට පස්සේ ප්‍රාස්වාසයේ දිගේ හැකිලෙනකොට කෙලීම එළියට ප්‍රාස්වාසයේ දිගේ එළියට එනවා. එතකොට එහෙම කරන්නේත් නැහැ. දැන් මේක හරි උදව්වක් අද. මොකද මේක මේ ක්‍රම හුරු කරන ලංකාවේ විශාල පිරිසක් ඉන්නවා. ලෝකේ විශාල පිරිසක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට වැරදිලා තියෙනවා. දැන් එතකොට ආස්වාසයේ දිගේ යන්නෙත් නැහැ, ප්‍රාස්වාසයේ දිගේ යන්නෙත් නැහැ. ප්‍රාස්වාසයේ දිගේ ඉන්නෙත් නැහැ. එහෙම වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අස්සාස පටිකංකතා නිකාන්ති තණ්හා චර්යා සමාධි පරිබන්තු. ආනාපාන සති සමාධියක් උපදින්නේ නැහැ කියනවා. ආස්වාසයේ දිගේ යන්නෙත් නැහැ. දැන් මේක අද පුංචි ළමෙක් අහගෙන හිටියත් එයාටත් පුළුවන් අද පටන් ගන්න මේක. ඊළඟ කාරණේ තමයි මේ ප්‍රාස්වාසයේ දිගේ යන්නෙත් නැහැ. ඊළඟ කාරණේ තමයි හිතලා ලොකුවට හුස්ම ගන්නෙත් නැහැ. දැන් අපි කියනෝනේ වාඩි වෙලා දැන් එහෙනම් පොඩ්ඩක් හුස්ම දිහා බලාගෙන ඉන්න කියනකොට එයා අමුතුවෙන් හිතලා හුස්ම ගන්නවා. හිතලා හුස්ම ගන්නෑ. දැන් අපි මේ බණ අහන වෙලාවෙත් මම බණ කියන වෙලාවෙත් ආස්වාස ප්‍රාස්වාසයේ ක්‍රියාත්මකයි. නිරුද්ධ වෙලා නැහැ. නමුත් අපිට ප්‍රකට නැහැ මේ වෙලාවේ. එතකොට දැන් මෙයා භාවනා කරන්න හදනකොට ආස්වාසය හරි ප්‍රකටව යා උවමනාවෙන් හුස්ම ගන්නවා. උවමනාවෙන් ප්‍රාස්වාස කරනවා. එතකොටත් ආනාපාන සති සමාධිය උපදින්නේ නැහැ. බලන්න මේ කොච්චර ලස්සන වැදගත් කාරණාද කියලා. එතකොට ආනාපාන සතිය තුළ හිතලා හුස්ම ගන්නෙත් නැහැ, හිතලා ප්‍රාස්වාස කරන්නෙත් නැහැ. නිමිත්තං ආවජ්ජිතෝ අස්වාසෝ චිත්තං විකම්පති. ඒ කියන්නේ පින්වත්නි සති නිමිත්ත නාසිකාග්‍රේ අග තියා ගන්නවා. අන්න වැදගත් දෙයක්. අපි මේ කාරණා ගොඩක් විස්තර කරලා ගියවර කිව්වා මම මේ නිකන් නාම මාත්‍ර කියන්නේ. සති නිමිත්ත නාසිකාග්‍රේ අග තියා ගන්න. ආස්වාසයේ දිගේ යන්නේ නැහැ, ප්‍රාස්වාසයේ දිගේ යන්නේත් නැහැ. සති නිමිත්ත කියන්නේ මේ පින්වත්නි හුස්ම රැල්ල මේ උඩුතොලේ උඩ කොටසේ වැදිලා තමයි ඇතුළට යන්නේ. ඊට පස්සේ එළියට එනකොටත් උඩුතොලේ උඩ කොටසේ වැදිලා තමයි එළියට යන්නේ. නමුත් අපිට ඒක ප්‍රකට නැහැනේ. ඒක හොඳට ආස්වාස කරන්නකෝ. ආස්වාස කරනකොට තේරෙනවා මේ උණුසුමක් මෙන්න මෙතන වැදිලා එළියට යනවා. ප්‍රාස්වාස කරනකොටත් වැදිලා එළියට යනවා. ඒක හොඳටම අන්න එතන ඔකට කියන්නේ මේ නිමිත්තං ආවජ්ජිතෝ ආස්වාසෝ අස්වාස චිත්තං විකම්පති. එතකොට සමහර අයට පින්වත්නි නාසිකාග්‍රේ තොල් කෙලවර නිමිත්ත නැතුව ආස්වාස කරනවා. එතකොටත් ආනාපාන සතිය වැඩින්නේ නැහැ. දැන් පොඩි ළමයිට මුගන් ක්‍රමයක් තියෙනවා. ආස්වාස 1යි ප්‍රාස්වාස 1යි. ආස්වාස 2යි ප්‍රාස්වාස 2යි. එතකොට මේ ගණන් කර කර ඉන්නවා යාගේ සති නිමිත්ත නැහැ. නාසිකාග්‍රේ අග සති නිමිත්ත තියා ගන්නවා. ඒක හොයා ගන්න ක්‍රමයක් තියෙනවා. කොහොමද? මෙන්න මෙහෙම කට ඇඟිල්ලෙන් වහලා ආස්වාස ප්‍රාස්වාස කරනවා විනාඩි 5ක් විතර. මේ ඇඟිල්ලෙන් වහගෙන. ඒතර ඇඟිල්ලෙන් වහගෙන මෙහෙම ඇඟිල්ල වහගෙන හොඳට ආස්වාස ප්‍රාස්වාස කරනකොට මෙන්න මේ හුස්මේ ඇඟිල්ලේ වදිනවා ආස්වාසේ. ඇඟිල්ලේ වදිනවා ප්‍රාස්වාසේ. එහෙම වදිනකොට හිමීට ඇඟිල්ල අයින් කරන්න. අයින් කරනකොට හරියටම හුස්ම රැල්ල වදින තැන අහුවෙනවා.
එතකොට මේ නාසිකාග්‍රේ අග ආස්වාස ප්‍රාස්වාසයේ අල්ලන්නේ නැතුව මේ යම් කෙනෙක් ආනාපාන සතිය වඩනොත් වැඩෙන්නේ නැහැ. හිත විසිරෙනවා. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කාරණා. ඊළඟට තමයි පින්වත්නි නිමිත්ත නැතුව ප්‍රාස්වාස කරන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා හොඳට ආස්වාසයේ තොල් කෙලවරේ නාසිකාග්‍රයක වැදිලා යනවා දකින්නවා. ප්‍රාස්වාසය දකින්නේ නැහැ. එතකොටත් හිත වැඩෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ පින්වත්නි සමහර අය ඉන්නවා කියනවා ආස්වාසයට අවධානය යනවලු ප්‍රාස්වාසයට අවධානය යන්නේ නැහැ කියනවා. හොඳට ගන්න හුස්ම දිහා බලනවා. හෙළන හුස්ම දිහා බලන්නේ නැහැ. එතකොට ආස්වාසයේ ප්‍රකටව දකින්නවා ප්‍රාස්වාසය අප්‍රකටයි. එහෙම දැක්කත් ඒත් හිත විසිරෙනවා කියනවා ආනාපාන සති සමාධිය උපදින්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි ප්‍රාස්වාසයේ සමහර අය ප්‍රකටව දකින්නවා ආස්වාසය දකින්නේ නැහැ කියනවා. එතකොට ප්‍රකටයි ප්‍රාස්වාසයේ ආස්වාසයේ ප්‍රකට නැහැ. ඒත් හිත විසිරෙනවා කියනවා ආනාපාන සති සමාධිය උපදින්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි මේ සමහර අය කල්පනා කරනවලු අතීත හුස්ම රැල්ල එක්ක. දැන් මේ භාවනා කරද්දී හිතනවා ඉස්සල්ලා දිගට හුස්ම ගත්තා දැන් පොඩි හුස්මක් නේ ගත්තේ. අන්න එහෙම කල්පනා කරනවා සමහර අය. එතකොට එයා අතීත හුස්ම රැල්ල එක්ක මේ හුස්ම රැල්ල ගලපන්නෙම නැහැ. ඒ අතීත හුස්ම රැල්ල නිරුද්ධ වෙලානේ දැන්. ඒත් සමහර අය හැම වෙලාවකම කලින් නම් දිගට හුස්ම ගත්තා දැන් කෙටියෙන් ඔන්න හුස්ම ගන්නෙ. ඒතකොට එයා අර අතීතයයි මේකයි ගලප ඉන්නවා. ඒත් වැඩෙන්නේ නැහැ. මේක කරලා බලන්න පින්වත්නි ඒවට වචන නැහැ කියන්න. දවසෙම ප්‍රීතියක් පවතිනවා. එතකොට ඒක මුලින් යා මේ ආනාපාන සතිය තුළ ඒ ප්‍රීතිය දකිනකොට යා ප්‍රීතියට ඇලෙනවා ආනාපාන සතිය අත්තරිනවා. අන්න එතනත් ආනාපාන සතිය තුළ මුලා වෙනවා. මොකද කවදාවත් නැති කායික මානසික පීඩිතියක් දැකෙනවනේ. ඒකට තියෙන පීති පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. පීති පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති කියලා තියෙනවා. එතකොට දැන් මේ අද මේ දේශනාවෙන් ඔබට බොහෝ ආනාපාන සති ගැටලු විසඳෙනවා. දැන් ගිය වරත් අපි මේ කාරණා පිළිබඳ දීර්ඝ විස්තරයක් කළා. නමුත් අදත් මේ කාරණේ පිළිබඳ වඩාත් සංවේදීව අදත් මේ රාත්‍රියේ මේ කතාව අහගෙන ඉන්නවා ඇති විශාල පිරිසක්. ඒ හැමෝටම උදව් වෙන්නයි මේ කියන්නේ අපි. මොකද භාවනාව ගැන පුදුම උනන්දුවක් මං හිතන්නේ කවදාවත් මෙච්චර උනන්දුවක් ලංකාවේ ඇති වුණා කියලා. විවිධ උගතුන් අතර විවිධ ඥානවන්තුන් අතර විවිධ මොස්තරේ මිනිසුන් අතර මේ භාවනාවක් ගැන උනන්දුවක් තියෙනවා. හැබැයි පටන් ගන්න තැනක් දන්නේ නැහැ. ඒකයි මේ අපි අද මේ කතාව තවදුරටත් විස්තර කරන්නේ. ඊට පස්සේ පින්වත්නි අතීත හුස්ම රැල්ල එක ගලපන්නේ මේ වෙලාවේ ආස්වාසය දකින්නවා. මේ වෙලාවේ ප්‍රාස්වාසයේ නාසිකාග්‍රයක ඉඳලා දකින්නවා. සමහර අය ඉන්නවා අනාගත හුස්ම රැල්ල අනුව ගලපනවා. කොහොමද? එහෙනම් අනාගතයටවත් මට අර ප්‍රීතිය දැනේ. දැන් ප්‍රීතිය කියලා එකක් දන්නවනේ. ඒක ඔළුවේ තියානේ යා භාවනා කරන්නේ. එහෙනම් ඔය කියන ඔය හාන්දුරෝ කියපු ප්‍රීතිය අනාගතයටවත් හම්බෙ ඊළඟ හුස්ම රැල්ලෙවත්. ඒතකොට යා අනාගතයට ගලප භාවනා කරන්නේ. ඒත් ආනාපාන සති සමාධිය උපදින්නේ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා ලේනං චිත්තං කෝසජ්ජං පතිතං සමාධිස්ස පරිබන්තු. ලේනං චිත්තං. මෙතන ලේන සිත කියලා කියන්නේ කුසීතයි. ඒ කියන්නේ පොඩ්ඩක් නිදිමත එහෙම තියෙන වෙලාවට ආනාපාන සතිය වඩන්නේ. ඇයි? මනස අවුල් වෙන්නේ නැහැ. ලේන සිතක් කුසීතයි නම් ඒ වෙලාවට ආනාපාන සති සමාධිය උපදින්නේ. ලේනං චිත්තං. ඒ කියන්නේ හිත කුසීත වෙලා නම් ආනාපාන සති සමාධියක් උපදින්නේ නැහැ. ඊට පස්සේ එhmenan දැන් නිදිමත තියෙන වෙලාවට ටිකක් අපහසුයෙන් ඉන්න වෙලාවට ආනාපාන සතිය වඩන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට කියනවා දැඩිසිතක්. ඒ කියන්නේ හුඟක් දැඩිසිතක ඉන්න වෙලාවට ආනාපාන සතිය වඩන්නේ නැහැ. ඒ ආනාපාන සති සමාධිය උපදින්නේ නැහැ. දැඩි ආසාවකින් ඉන්න වෙලාවටත් ආනාපාන සතිය වඩන්නේ නැහැ. ඒ කියන්නේ බලවත් ලෙස ආසාවක් තියෙන වෙලාවට ආනාපාන සතිය වඩන්නෙත් නැහැ. ඊට පස්සේ සිත ගැටෙන වෙලාවට දුම්නසටපත් වුණු වෙලාවටත් ආනාපාන සතිය වඩන්නේ නැහැ. මොකද ආනාපාන සති සමාධිය උපදින්නේ නැහැ. එතකොට අපිට දැන් දන්නවා ආනාපාන සතිය වඩන විදිය ගැන ඔන්න අදහසක් දන්නවා. මොනවද ඒවට අදාළ උපක්ලේශ ගැන අපි ඔන්න කෙටි විස්තරයක් කළා. දැන් ආනාපාන සතිය කියන්නේ කායානුපස්සනාවේ පළවෙනි භාවනාව. එතකොට මේක හරිම බොහොම ආනුභාව සම්පන්න භාවනාවක්. ඔන්න ආනාපාන සතියට ඊට පස්සේ සූදානම් වෙන්න ඕන. මොන භාවනාවක් කළත් සූදානම් වෙන්න එපා. කොහොමද සූදානම් වෙන්නේ? ඉස්සලා තැනක් හොයා ගන්න ඕනේ. මෙයාවට ගියාට ආනාපාන සතිය වඩන්න බෑ. තැනක් හොයා ගන්න. දැන් බුද්ධ කාලේ නම් කිව්වා අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා කියලා කිව්වේ. ආරණ්‍යයකට හරි ශුන්‍යාගාරයකට හරි මිනිස්සු නැති තැනකට හරි යන්න කිව්වා. දැන් අපිට ඕවා හොයන්න බෑනේ. මේ කොළඹ එහෙම කොහොමද මේ මිනිස්සු නැති තැන් හොයන්නේ. නමුත් අපිට පුළුවන් ගෙදර එක තැනක් හදාගන්න. එහෙම තැනක් හදාගෙන
එයා ඉස්සෙල්ලා ඔන්න තැනක් ලෑස්ති කරගන්නවා. හොඳට බිම වාඩි වෙනවා. පුළුවන් නම් කකුල් දෙක බිම තියාගෙන වාඩි වෙන්න. එතකොට කකුල් දෙක හොඳට බිම පට්ටලයට තියාගන්න. ගමේ කතාවෙන් කිව්වොත් එහෙමයි. ඒ කියන්නේ හොඳට බිම හිටින්න තියාගන්නවා කකුල් දෙක. එතකොට එහෙම තියාගෙන වාඩි වෙනවා. එහෙම නැත්තම් දැන් බිම වාඩි වෙන්න බැරි කෙනෙක් අහගෙන හිටියොත් නිකන් කඩා වැටෙන්න පුළුවන්. අනේ මං කොහොමද එහෙනම් ඔහොම එකක් කරන්න කියලා නේ. පුටුවක හරි කමක් නැහැ. හොඳට කොන්ද කෙලින් තියලා වාඩි වෙන්න. එහෙමත් නැත්තම් කුෂන් එකක් හරි තියාගෙන බොහොම හොඳින් වාඩි වෙන්න පින්වත්නි. වාඩි වුණාට පස්සේ වාඩි වෙලා පින්වත්නි හොඳට මේ නිසීදති පල්ලංකම් ආභුජිත්වා හොඳට පළඟක් බැඳගෙන වාඩි වෙන්න. තරුණ දරුවෙක් නම් පුංචි දරුවෙක් නම් පළඟක් බැඳගෙන හොඳට වාඩි වෙන්න. එක්ක වජිරාසනෙන් වාඩි වෙනවා. එහෙමත් නැත්නම් පద్මාසනෙන් වාඩි වෙනවා. ඒ කියන්නේ යටිපතුල් දෙකම උඩට හිටින්න වාඩි වෙනවා. එක්කෝ සුඛාසනෙන් වාඩි වෙනවා. සුඛාසනී කියලා කියන්නේ එක කකුලක් විතරක් උඩට හිටින්න තියලා වාඩි කරවෙනවා. එක්කෝ අර්ධ පරියන්කෙන් වාඩි වෙන්න පුළුවන් කාන්තාවන්ට නම් කකුල් දෙකම එක පැත්තකට දාලා. කොමරි ඇඟ කෙලින් තියෙන්න ඕන හේතුව තමයි එහෙම නැති වුණොත් පින්වත්නි වෙන්නේ මේ කසේරුකාවේ යට කොටස් මේ ස්නායු තෙරපිලා වේදනාව දෙන්න පටන් ගන්නවා. එතකොට අර ආනාපාන සති සමාධි නෙමෙයි වේදනාව නින්නේ ඔළුවට. ඒක දැන් මේ පුංචි කාරණා ගැන පවා දැනගන්න එක වැදගත් අද. ඊට පස්සේ පින්වත්නි ඔන්න දැන් වාඩි වුණා. කොහොම හරි වාඩි වෙලා ඉන්නේ දැන්. ඔන්න දැන් එයා පරිමුඛං සතින් උපට්ඨපෙත. අන්න සති නිමිත්ත තමයි පළවෙනියෙන් ගන්න. කොයිද සති නිමිත්ත තියාගන්න කිව්වේ? නාසිකාග්‍රය අග උඩුතොල්ලේ. ඕකට ලස්සන උපමාවක් අපි ගිය වාර කිව්වා. මොකද්ද? ඒකට කියපු උපමාව තමයි පින්වත්නි මේ හරියට මෙන්න මේ වගේ. මෙන්න මේකෙන් ඔබට හොඳට තේරෙයි. දැන් දොරටු පාලකයෙක්, දක්ෂ දොරටු පාලකයෙක්, දක්ෂ මුරකාරයෙක් කියලා හිතන්නේ. දක්ෂ මුරකාරයෙක් පින්වත්නි දොර දිහා බලාගෙන ඉන්නවද? එහෙමත් නැත්නම් දොරෙන් ඇතුළටයි එළියටයි යන මිනිස්සු දිහා බලාගෙන ඉන්නවද? දක්ෂ දොරටු පාලකයෙක් ඔය දෙකෙන් මොකද්ද පින්වත්නි කරන්නේ? දොර දිහා බලාගෙන ඉන්නේ නැහැ එයා. ඇයි? දොර දිහා බලන් ඉඳලා වැඩක් නැහැ නේ. එයා බොහොම පරිස්සමින් දොරෙන් ඇතුළට යන එළියට එන මිනිස්සු දිහායි බලන්නේ. කොහොමද බලන්නේ? එතකොට එයා මිනිස්සු හොඳට පරීක්ෂා කරලා ඇතුළට දානවා. ඒ වගේම එළියට යන අයත් හොඳට පරීක්ෂා කරලා එළියට දානවා. එයා මිනිස්සු එක කතා කර කර ඇතුළේ යන්නේ නැහැ කැරකෙන්න. ඇයි? ඇතුළේ කැරකෙන්න ගියාට පස්සේ තව මිනිහෙක් රින්ගන්න පුළුවන් නේ ඇතුළට. උන්වහන්සේ කියනවා අන්න ඒ වගේ තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සති නිමිත්ත එහෙම තියාගන්න ඕන කියනවා. නහය දිහා බලාගෙන ඉන්න එපා කියනවා. හරියට දොරටු පාලකයේ දොර දිහා බලාගෙන ඉන්නේ නැහැ වගේ. නහය දිහා බලාගෙන ඉන්නේ නැහැ කියනවා. ඒ වගේම යා බලාගෙන ඉන්නේ නැහැ කියනවා මේ ඒ නාසිකාග්‍රයෙන් ඇතුළට යන හුස්ම රැල්ල දිගේ යන්නෙත් නැහැ කියනවා. අර දොරටු පාලකයෙක් මේ කතා කර කර ඇතුළට එන කෙනත් එක්ක කරක් ගහන්න යන්නේ නැහැ නේ රවුමට. පරීක්ෂා කරලා ඇතුළට දානවා. පරීක්ෂා කරලා එළියට දානවා. එච්චරයි. එතකොට එහෙම දානකොට මොකද වෙන්නේ පින්වත්නි? ඔන්න දැන් හරි. එයා දැන් දන්නවනේ දැන් හුස්ම රැල්ල දිහා බලන්නෙත් නහය දිහා නෙමෙයි. ඇතුළට එළියට යන හුස්ම රැල්ල දිහා. එහෙම කරනකොට ඔන්න එයා දැන් භාවනා කරන්න ලෑස්ති. දැන් දන්නවා සති නිමිත්ත තියාගන්න තැනක් දන්නවා. ඔන්න පළවෙනියෙන් කොහමද? ඉදානන්ද බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. ඔන්න වීරියක් තියෙන්න ඕන. මේ වැඩේට වීරියක් නැත්තම් කරන්න බෑ. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕන. සම්පජානෝ කිව්වේ නුවණ තියෙන්න ඕන. දැන් මේ කියන කතා ටික දන්නෙත් නෑනේ නුවණ නැති මිනිහෙක්. ආතාපි සම්පජානෝ සතිමා සිහිය තියෙන්නත් ඕන. සිහිය තියාගන්නේ නාසිකාග්‍රයගනේ. ඔන්න කාරණා තුනක් තියෙනවා. මොකද්ද? වීරිය තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන, සිහිය තියෙන්න ඕන. ඒ ටික තිබ්බත් මදි පින්වත්නි. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මෙතන විනය්‍ය කියලා කිව්වේ පින්වත්නි සංවරය තියෙන්න ඕන. විනය්‍ය කිව්වේ සංවරය තියෙන්න ඕන. ලෝකේ කියලා කිව්වේ ඇස නම් වූ ලෝකය. ඔබේ ලෝකය තමයි පින්වත්නි ඔබේ ඇස කන නාසය දිවකය මනස ඇසුරෙන් තියෙන්නේ. ඔබට හරියන ලෝකය. ලෝකය කියලා රවුම් ඒවා කොහෙවත් නැහැ. ඔබේ ලෝකය තමයි ඔබේ ඇසේ සීමාව. ඔබට හරියන ඇස කන නාසය දිවකය මනස පිහිටලා තියෙනවා නම් ඒක මනුස්ස ලෝකය. ඒක හොඳටම පැහැදිලිනේ දැන් තිරිසනෙකුට හරියන්න ඇස කන නාසය දිවකය මනස පිහිටලා තියෙනවා නම් එතන මොකද්ද? එතන තිරිසන් ලෝකය. ලෝක කියලා වෙන මොකුත් නැහැ.
එතකොට මෙතන කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ලෝකය නිමිති ගන්නෙත් නැහැ අනු නිමිති ගන්නෙත් නැහැ. කියන්නේ වෙන වෙන කල්පනා ඔස්සේ යන ගමන් මේ භාවනා කරන්න බෑ. ඕනෑම භාවනාවක් කරද්දී එයාට බොහෝම පිහිටුවා ගත්ත සිහියක් තියෙන්න ඕන. මේ පිහිටුවා ගත්ත සිහියට කිව්වා මේ සංවරය කියලා. මොකක්ද සංවරය? සීල සංවරය තියෙන්න ඕන. ඒ කියන්නේ අඩුම පන්සිල්වත් සමාදන් වෙලා තමයි භාවනා කරන්න ඕනේ. එතකොට තමයි හොඳට හිත වැඩෙන්නේ. එතකොට දැන් සමහර අය නිකන් වාඩි වෙලා භාවනා කළාට හිත වැඩෙන්නේ නැහැ. සති සංවරය කියන්නේ ඉන්ද්‍රිය සංවරය හොඳට තියෙන්න ඕනේ. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. සති සංවරය කියන්නේ සිහිය තියා ගන්නවා. ඥාන සංවරය තියෙන්න ඕනේ. කාන්ති සංවරය තියෙන්න හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මැසි මඳුරුවන්ගෙන් ආදීන්ගෙන් පවා හිරිහැර වෙනවා නම් එයාට ඉවසීමක් නැත්තම් පුළුවන් ද කරන්න. මඳුරුව තලතල භාවනා කරන්න බෑ. එතකොට මඳුරුවෙක් කනකොට ඒ මඳුරුව එලවල දාලා හරි කමන්නේ ආයි භාවනා කරන්න සිහිය තියෙන්න ඕනේ. අපෝ මෙහි මඳුරුව අද නම් භාවනා කරන්න බෑ කියලා එයා ඒක අතෑරලා දැම්මොත් එයාගේ කාන්ති සංවරය නෑ. ඊට පස්සේ පින්වත්නි විරිය සංවරය. විරිය සංවරය කියන්නේ උපන්නා වූ කාම විතර්ක දුරු කරන්න වීරියක් තියෙන්න ඕනේ. අපේ හිතේ හරියට කාම විතර්ක තියෙනවනේ. uppannං පාපකානං අකුසලානං ධම්මානං. උපන් අකුසල් ධර්ම තියෙනවා නම් ඒවා දුරු කරන වීරියක් තියෙන්න ඕන. මෙන්න මේ විදිහට දැන් බලන්න බුදුදහමේ කියන භාවනාවක් කුරු කරනවා නම් එයා කොච්චර සූදානම් වෙන්න ඕන. එතකොට එහෙම සූදානම් වෙලා ඔන්න දැන් එයා ලෑස්ති. දැන් භාවනා කරන්න සූදානම්. අවිජ්ජා දෝමනස්ස නෑ මුකුත් නෑ. ගැටි ඇලීම් ගැටීම් හිතේ මුකුත් නැතුව දැන් ඔන්න වාඩි වෙලා ඉන්නේ. අවංකව උමනාව තියෙන මිනිස්සෙක් දැන් වාඩි වෙලා ඉන්නේ. කොහොමද එයා වඩන්නේ? සෝ සතෝ ආස්ස සති සෝ සතෝ පස්ස සති. ඔන්න සිහියෙන් හුස්ම ගන්නවා දැන්. දැන් මේ ක්‍රමී පින්වත්නි ගිහින් කරන්න. නිකමට කරලා බලන්න. දැන් ඔබ වහන්සේලා කියනවානේ මේ තුල මහා නිරාමිෂ ප්‍රීතියක් තියෙනවා කියලා. දැන් අපි කරලා බලමුකෝ කියලා. දැන් ගිහින් අපි කියන එක විශ්වාස කරන්න එපා. මේ කියනේව විශ්වාස කරන්න එපා. එතකොට තේරෙයි දුම් වැටියක තිබ්බ ආස්වාදේ මොන වගේ පොඩි එකක්ද කියලා තේරෙයි. අපරාධෙ මෙච්චර කල් මෙහෙම එකක් කරාවේ නැත්තේ කියලා තේරෙයි. පින්වත්නි වේල් 4-5 බඩගින්න ඉන්න පුළුවන්. ඒ වගේ අමුතු ප්‍රීතියක් පවතින. ওই කැලෑවල හාමුදුරුවෝ එහෙම ඉන්නවා. ඔය ශ්‍රීපාද කැලෑව එහෙම ඉන්නවා. උන්වහන්සේලා සමානලාවට වේල් 6-7කට එක වේලයි වළඳන්නේ. දැන් අපිට සාමාන්‍ය කෙනෙක් ගිහින් බැලුවට පස්සේ නිකන් අපිට පිස්සු වගේ. අපේ කොහොමද මෙහෙම ඉන්නේ කියලා. මේ විදියට කොහොමද අප්පා මේ හාමුදුරුවෝ ඉන්නේ කියලා හිතෙනවා. හේතුව මොකද? මේ වගේ භාවනාවක් තුළ හිත පිහිටනකොට කවදාවත් නැති විදිහේ ප්‍රීතියක් හම්බ වෙනවා. සතියක් කරලා බලන්න මං කියන එක විශ්වාස නොකර. සතියක් කරලා බලන්න. කරනකොට තේරෙයි පුදුම විදිහේ කායික පරිදාහයක් සංසිඳිලා යනවා. මානසික පරිදාහයක් සංසිඳිලා යනවා. දැන් මිනිස්සු කොච්චර සල්ලි තිබ්බත් මේ මානසික පීඩාවෙන් ඉන්නේ. ඒ මානසික පරිදාහය බලාගෙන ඉඳි සංසිඳනවා. මේ ගහලා ගියත් ප්‍රශ්නයක් නැහැ. හොඳටම බැනලා යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කැළඹෙන්නේ නැහැ අභ්‍යන්තරේ. එච්චර නිවීමක් ඇති වෙනවා පින්වත්නි. ඒක මරණින් එහා පැත්තේ නෙමෙයි. මුළු ලෝකෙම මරණින් එහා පැත්තේ විමුක්තියක් ගැනයි කතා කරන්නේ. අපි හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ මතක් කරපු මේ ක්‍රමය සතියක් කරලා බලන්න දිනපතා උදේ 5:00ට විතර නැගිටලා. පුළුවන් නම් 4:00ට විතර නැගිටලා කරන්න. මොකද ඒකට හේතුව තමයි මේ පෘථුවිය රත් වෙලා හොඳටම රත් වෙලා නිවුණු වෙලාව. ඒ වෙලාව හරි බලවත්. ඔය වෙලාවටම තමයි ಭಾರತයේ ඔය බ්‍රාහ්මණ සම්ප්‍රදායය කිව්වේ බ්‍රහ්ම මුහුර්තය කියලා. ඒ කියන්නේ මේ විශ්වය දැන් රත් වෙලා ප්‍රෑ වෙනකොට නිවෙන්න පටන් ගන්නවා. නිවිලා හොඳටම නිවුණු වෙලාව. අන්න ඒ වගේ වෙලාවක මම මේ කියන එක විනාඩි 15ක් විතර කරන්න මුලින් අඩුම පැය භාගයක්වත් හරියට කරන්න ඕන. නමුත් විනාඩි 15ක් විතරවත් කරලා බලන්නකෝ ඒ දවසේම පින්වත්නි මේ දවසේම පවතිනවා මේ ඇඟේ මනසේ අමුතු ප්‍රීතියක්. ඒකට ඔබට දෙන්න පුළුවන් කෙටිම උදාහරණය තමයි අර තේ එකක් බිව්වම ඇඟේ උණුසුමක් තියෙනව නේද? අමුතු උත්තේජනයක් තියෙනව නේද? අන්න ඒ වගේ එකක් ඒකට වඩා ප්‍රශස්තයි මේ කියන එක. ඒ වගේ එකක් ඇඟ පුරාම පවතිනවා. මුලින්ම ඒක දැනෙනකොට හිතෙන්නේ අනේ මගේ මොකක්වත් අවුල් වෙලාද දන්නේ නැහැ කියලා හිතෙන්නේ. ඇයි කවදාවත් නැති විදිහේ ප්‍රීතියක් ඇති වෙනකොට. ඒතොර යාට ඒක නුහුරුයිනේ. ඇයි එයාට මේ ප්‍රීතිය හුරු විනාඩි 5ක් 10යි. අර තේ එකක් බිව්වම විතරයි පොඩි උත්තේජනයක් ඇති වෙන්නේ. එතන මම හිතන්නේ ඒක තමයි අපි ඉස්සෙල්ලාම කිව්වේ. අර මුලින් පොඩි උත්තේජනයකටම නේද මිනිස්සු ওই දුම් මැටි එහෙම උරන්නේ.
එතකොට මේ වගේ එකක් අපිට ඒකට ආදේශ කරන්න පුළුවන් වුණොත් පින්වත්නි හරිම සුන්දරයි ඒ ජීවිතේ. ඒ ජීවිතය අතිශය සුන්දරයි. දැන් ඔන්න වාඩි වුණා. දැන් ඔන්න හුස්ම ගන්නවා. සෝ සතෝ අස්ස සති. සෝ සතෝ පස්ස සති. හොඳට සිහියෙන් හුස්ම ගන්නවා. දැන් මුල් කියපු කාරණා ටික මතක තියෙන්න ඕන. බලෙන් හුස්ම ගන්නෙත් නැහැ. දිගට හුස්ම ගන්නෙත් නැහැ. ආස්වාසයට කලබලක් නැහැ. මොකද ආස්වාසයට කලබල වුණොත් දැන් අපි තුමු දිගට හුස්ම ගත්තා කියලා. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මනස කලබලයි ප්‍රාශ්වාස කරන්න. ඉක්මනට යට හදිස්සියක් තියෙනවා ඉක්මනට ප්‍රාශ්වාස කරන්න ඕන කියලා. දැන් දිගට ප්‍රාශ්වාස කරා කියලා හිතන්න. එතකොට මනස කලබලයි ඉක්මනට ආශ්වාස ගන්න ඉපේ ඇතුළට. එතකොට මනස කැළඹෙනවා. ඒත් ඒකයි වැඩෙන්නේ නැත්තේ. මේවා හේතු සහිතව අපි කියන්නේ. එතකොට දැන් සෝ සතෝ නිකන් අපිට දැන් ආශ්වාස ප්‍රාශ්වාසය දිහා නිකන් බලනවා. එතකොට ප්‍රකටව පේනවා. ආශ්වාස රැල්ල පේනවා. Tamanට පේනවා. දැන් මේ බණ අහගෙන ඉන්න වෙලාවේ පේන්නේ නැහැ. නමුත් අපි ආශ්වාස ප්‍රාශ්වාසය කෙරෙනවා. ඒක දිහා බලාගෙන ඉනවා ඒ වෙලාවට. ඊට පස්සේ ඔන්න පින්වත්නි දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාප්මීති පජානාති. ඊට පස්සේ ආ දිගට හුස්ම ගන්නවා. දිගට හුස්ම ගන්නවා නෙමෙයි පින්වත්නි. දිග හුස්ම මේ ඔබට ටිකක් වෙලා ඕක බලනකොට තේරෙනවා කරලා බලන්න. බලනකොට තේරෙනවා හැම ආස්වාසයක්ම ප්‍රාශ්වාසයක්ම එක සමාන නෑ කියලා. දැන් මේ වෙලාවට තේරෙන්නේ නෑනේ. විනාඩි 15ක් 20ක් බලාගෙන ඉන්නකොට Tamanට තේරෙනවා මේ ආස්වාස ප්‍රාශ්වාසයේ එක ගාන නෑනේ. මේ ආස්වාස ප්‍රාශ්වාසය හිටි ගමන් කෙටි හුස්මක් ගන්නවා. හිටි ගමන් කෙටි ප්‍රාශ්වාසයක් කෙලෙනවා. හිටි ගමන් කෙටි දිග ආස්වාසයක් ගන්නවා. හිටි ගමන් කෙටි ප්‍රාශ්වාසයක් කෙලෙනවා. එතකොට මේක තේරෙනවා Tamanට හිටි ගමන් මේ ආස්වාස රැල්ල දිගයි නේද? ආස්වාස රැල්ල කෙටි නේද කියලා යාට තේරෙනවා. එතකොට ඒක තේරුම් ගනිමින් තමයි ආස්වාස කරන්නේ. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. ඒ දිගට හුස්ම ගන්න දිගට ආස්වාස කරනවා දිගට ප්‍රාශ්වාස කරනවා කියලා දැනගෙන ආස්වාස කරනවා. හැබැයි ඒක දැනගත්තා කියලා යාර නාසිකාග්‍රයකින් සිහිය අයින් කරන්නේ නැහැ. අර පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියන එක තියාගන්නවා. දැන් සමහරට මේ දේශනාව ඔබට නීරසයි වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ඔබ කරොත් හිතාවි අහපු සුන්දරම බණ තමයි මේ බණ කියලා. මේක කරපු දවසට ඔබට හිතේවි මේ සා සුන්දර ධර්මයක් මගේ වාසනාවකට මගේ කන වැටුනේ කියලා හිතේ. මේක මහ දුර්ලභ කතාවක් පින්වත්නි. මේ භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය අතිශය දුර්ලභයි. ඊට පස්සේ ආ දිගට ආස්වාස ගන්නවා දිගට ප්‍රාශ්වාස. එයාට තේරෙනවා ආස්වාසකයයි ප්‍රාශ්වාසකයයි සමාන නෑ කියලා එයාට තේරෙනවා. තේරෙනකොට මොකද වෙන්නේ? එයා ඒක තේරුම් ගනිමින් ආස්වාස කරනවා. තේරුම් ගනිමින් එයා ප්‍රාශ්වාස කරනවා. ඔන්න ඊට පස්සේ ඊළඟ පියවර. එහෙම ගන්නකොට ඊට පස්සේ තේරෙනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ඒ කියන්නේ පින්වත්නි මෙතන සබ්බකාය කිව්වේ ඇඟට නෙමෙයි. දැන් කය කියන්නේ අපි ඇඟටනේ. දැන් මෙතන සබ්බකාය කිව්වේ ඇඟට නෙමෙයි. සමහර අය හිතනවා මේ කයට තමයි සබ්බකාය කිව්වේ කියලා. මෙතන සබ්බකාය කිව්වේ ආස්වාස ප්‍රාස්වාස කය. ඒ කියන්නේ ආස්වාස රැල්ල කියන්නේ ආස්වාස කයක්. සම්පූර්ණම ආස්වාස ප්‍රාස්වාස රැල්ල යට පේන්න පටන් ගන්නවා. දැන් අපිට ප්‍රකට නෑනේ. නමුත් කරනකොට පටන් ගත්ත තැන ඉඳලා ආස්වාස කයම පේනවා. ආස්වාස මෙතන කය කියලා කිව්වේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි සම්පූර්ණයෙන් පින්නොත්නේ සතර මහා ධාතුන්ගෙන් හටගෙන තියෙන්නේ. ඒතර ආස්වාසයේ ප්‍රාස්වාසයේ සතර මහා ධාතුන්ගෙන් නම් හටගෙන තියෙන්නේ. ඒකයි මෙතන කිව්වේ ආස්වාසයට කයක් කියලා. ඒතර යාට සම්පූර්ණ දැන් මුලින් යාට කෙටි හුස්ම දැක්කේ. ඊට පස්සේ දිග ආස්වාස ප්‍රාස්වාසය යාට තේරුණා. දැන් යාට සම්පූර්ණ ආස්වාස කයම ප්‍රකටයි. යාට ආස්වාස ප්‍රාස්වාස කයම සංවේදී. එතකොට ඒක දැකලා සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති. ඒ සියලු ආස්වාස කයම දකිමින් ආස්වාස කරනවා. ආස්වාස කයම දකිමින් පින්වත්නි ප්‍රාස්වාස කරනවා. ඔන්න ඔහම ප්‍රාස්වාසයයි ආස්වාසයයි කරනකොට ඔය විදියට එයාගේ ජීවිතේ ටික වේලාවක් කරනකොට පින්වත්නි මේ විදියට යා පියවර කීපයක් ඔය විදියට එක දිගට කරගෙන යනකොට ඊට පස්සේ යට තියෙනවා පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. ඊට පස්සේ පින්වත්නි මෙන්න මේ වෙලාවට හුස්ම නොදැනී යනවා. ආස්වාසි දැනෙන්නේ නැතු යනවා.
දැන් ගොඩාක් ඔය අපිට මේ සමහර වෙලාවට මට පහුගිය කාලෙත් කතා කළා ඔය එංගලන්තෙන් හිම මහත්තුරු වාගේ. ඒගොල්ලෝ මේක එකතු වෙලා කරනවා. නමුත් මේ එක හිට ගමන් ආස්වාස ප්‍රාස්වාස කිරින්නේ නැහැ කියලා හිතෙනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කිරින්නේ නැත්නම් මැරෙන්න ඉපාය. දැන් සමහර අය අපිට කියනවා හාමුදුරනේ මේ මම දැන් හුස්ම ගන්න නැහැ නේ භාවනා කර කර ඉද්දි කියනවා. නෑ ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකට නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට එයා සිහි මුලා වෙනවා මට දැන් හුස්ම ගන්න නැහැ කියලා. හුස්ම ගන්න නැති අවස්ථා පින්වත්නි කීපයක් තියෙනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධ වෙච්ච තැන් කීපයක් තියෙනවා. ඒ කියන්නේ මව් කුසේ ආස්වාස ප්‍රාස්වාසයේ නැහැ. මව් කුසේ දරු කලලයක් වැඩෙනකොට ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයි. දියේ ගිලුණ කෙනෙකුට ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයි. ඊට පස්සේ පින්වත්නි සිහි විසඤ්ඤ වුණාට පස්සේ ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයි. මැරුණාට පස්සේ ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයි. ඊට පස්සේ පින්වත්නි හතරවෙනි ධ්‍යානයේදී ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයි. රූප භවයක උපන්නොත් ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයි. අරූප භවයක උපන්නොත් ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයි. නිරෝධ සමාපත්තියේදී ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයි. හැබැයි මේ එකක්වත් නෙමෙයි මේ. ඒතර මෙයා මෙතන මුලා වෙන හේතුව තමයි ආස්වාස ප්‍රාස්වාසයේ නොදැනී යනකොට එයා හිතනවා මං හුස්ම ගන්න නැහැ කියලා. හුස්ම ගන්න නැහැ නෙමෙයි. ඒ ආස්වාසේ ප්‍රාස්වාසයේ හොඳටම සියුම් වෙලා. ඒ සියුම් වෙච්ච එක අල්ලන්න බෑ. ඒකයි තියෙන්නේ. කරලා බලන්නකො මේ ක්‍රම ඔබට අත්දකින්නකොට අනිය අර සානස් කියපු එක නේද මම මේ අත්දකින්නේ කියලා පුදුම උනන්දුවක් ඇති වෙයි. ප්‍රකට නැහැ. ඒක හරියට මේ වගේ. ඒ කියන්නේ කයයි මනසයි දෙක හොඳටම සංසිඳුණාට පස්සේ හුස්ම රැල්ල ගොඩාක් ප්‍රකට නැහැ. ඒ කියන්නේ මේ විදිහට හිතන්න දැන් එකපාර හීනෙන් බය වෙලා හැරෙනවා. එක්කෝ මිනිස්සෙක් මේ පිටණියක ක්‍රීඩා කරනවා කියලා හිතන්න. ඔන්න ක්‍රිකට් මැච් එකක්. ඊට පස්සේ මේ මිනිස්සයා බෝලෙට ගහලා දුවනවා. ඊට පස්සේ මේ විදිහට ගහලා දුවලා ඊට පස්සේ ඒ බෝල ගැහිලා ඉවර වුණොත් ඒ ඉවර වෙච්ච වෙලාවේ මේ මිනිස්සයා හයියෙන් හුස්ම ගන්නව නේද? වේගෙන් හුස්ම ගන්න නැද්ද? හුස්ම ගන්න. ඇයි? ආස්වාස ප්‍රාස්වාසී ඕලාරිකයි හේතුව. කයත් විඩාවටපත් වෙලා මනසත් විඩාවටපත් වෙලා. ඊට පස්සේ ටිකක් වෙලා වතුර ටිකක් එහෙම බීලා බොහොම සනීපෙට ටිකක් වාඩි වෙලා ඉන්නකොට අර ගොරෝසුවට හුස්ම ගන්න එක අඩු වෙනව නේද ටික ටික. අන්න ඒ වගේ කයයි මනසයි සංසිඳිලා දැන් ඒ කොච්චර සංසිඳිලාද කියනවා නම් ආස්වාස ප්‍රාස්වාසයේ දැනින්නේ නැහැ දැන්. එයාට ප්‍රකට නැහැ. එච්චරට පින්වත්නි ඒක අප්‍රකටයි. ඒ අප්‍රකට වෙනකොට පින්වත්නි එයා ඒ වෙලාවේ සිහි මුලා වෙනවා. හේතුව තමයි ආස්වාස ප්‍රාස්වාස කරන්නේ නැහැ කියලාම එයා හිතාන ඉන්නේ. දැන් මෙතනින් පස්සේ පින්වත්නි එතනින් පස්සේ එයා කල්පනා කරනවා දැන් එයාට හොඳටම ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයි. නමුත් එතනත් එයා දක්ෂ වෙන්න ඕන ආස්වාස සියුම්ම වැටෙන ආස්වාස ප්‍රාස්වාසයේ අල්ලන්න දක්ෂ වෙන්න ඕන. නැත්තම් අර හුස්ම නිරුද්ධ වුණා කියලා හිතාන එක් කල්පනා කරොත් අර ආනාපාන සති සමාධිය පිරිහිලා යනවා. ඊට පස්සේ ඔන්න ඔය වෙලාවට දැන් හොඳටම කයයි මනසයි සංසිඳිලානේ. ඔය සංසිඳීම නිසා පින්වත්නි පුදුම සැහැල්ලුවක් ඇඟේ ඇති වෙනවා. ඒක Tamanට තේරෙනවා. කය සැහැල්ලුනේ. එතකොට අර භාවනාවෙන් වාඩි වෙලා ඉන්නකොට ඇඟේ කකුල් වල වේදනාවක් මුකුත් නැහැ. ඒ කියන්නේ මේ වගේ භාවනාව පුහුණු කරලා හිටියොත් එහෙම මොකක් හරි දරුණු ආබාධයක් එහෙම ඇති වෙන වෙලාවට මේ වගේ භාවනාවකට ගියාට පස්සේ යාට අර සම්පූර්ණ දේවල් නොදෙනිය යනවා. ඒ කියන්නේ මොකක් හරි දරුණු ආබාධයකට අපිපත් වුණොත් එහෙම මේ වගේ එකක් පුහුණු කරලා තියෙන එක අපි හැමෝටම වැදගත්. ඇයි මෙතන තියෙනවා පින්වත්නි අර මේ ආනාපාන සතිය තුල ආස්වාස ප්‍රාස්වාසයෙන් බොහොම සියුම් වෙන්න ඇඟේ සැහැල්ලු බවක් උපදිනවා. මොන වගේ සැහැල්ලු බවක්ද? පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. පුදුම ප්‍රීතියක් උපදිනවා. කයෙත් උපදිනවා මනසෙත් උපදිනවා. ඒ වගේ එකක් අපිට කවදාවත් හම්බ වෙලා නැහැ. අන්න ඒ නිසා එතනත් මුලා වෙනවා සමහර විට. ඇයි කවදාවත් අත්විඳින්නේ නැති විදිහේ ප්‍රීතියක් ඇති වෙනකොට. ඒක සල්ලි වලට ගන්න බෑ. බැංකු පොතේ සල්ලි පිරුණ කියලා ඒ ප්‍රීතිය එන්නේ නැහැ. පීති පටි සංවේදී අසසිසම් ඒ ප්‍රීතිය විඳිමින් එයා ආස්වාස කරන්න ඕන. පීති පටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති. ඒ සැහැල්ලු බවත් එක්ක ඇති වෙන ප්‍රීතිය දැනගනිමින් එයා ප්‍රාස්වාස කරන්න ඕන. දැන් මෙතන මුලා වෙන්නේ අර ආස්වාස ප්‍රාස්වාසයේ අතහැරලා දාලා මෙයා ප්‍රීතියට බැඳෙනවා. ඇයි කවදාවත් දැකලා නැහැ නේ එහෙම එකක්. එතකොට අන්න එතනත් එයා මුලාවටපත් වෙනවා. ඒ ප්‍රීතියට මුලා වෙනවා. එතකොට මේ ප්‍රීතිය දැනගනිමින් ආස්වාස ප්‍රාස්වාස කරනකොට පින්වත්ටි ඒක දැන් එතකොට එයා ආස්වාසය අතාරින්නේ අර ප්‍රීතියට බැඳිලා යන්නෙත් නැහැ. ප්‍රීතියක් ඇති වුණා කියලා දැනගෙන ආස්වාස කරනවා එච්චරයි.
ප්‍රීතිය දැන් මේක කවදාවත් නොවිඳපු නිසා තමයි ඒ කියන්නේ කය මනස සිසාරා ගියපු මේ හැමමස් ලේනහර ඇට මිදුළු වලටම කිඳා බැස්ස ප්‍රීතියක් උපදිනවා. ඒක අපි ඔය පොඩි පොඩි ප්‍රීතීන් අත්දකින්නේ අපි ඔය ටිකම හොඳටම වෙහෙසටපත් වෙලා ඉන්න වෙලාවට සනීපෙට නාගත්තාම පොඩි ප්‍රීතියක් තියෙනවා. අන්න ඒ වගේ මේක වචන වලට බෑ කියන්නේ. කයයි මනසේ පුදුම ප්‍රීතියක්. අන්නේ ප්‍රීතිය දැනගෙන හැබැයි ආරා නාසිකාග්‍රේට පරිමුඛන් සතින් උපට්ට පෙත්වා පිරෙන්නේ නැහැ. ඒ සිහිය පීඨවාගෙන ඉන්නවා. එතකොට පින්වත්නි මේ සැපේ දැනෙනකොට පින්වත්නි එයාගේ කාම සැප ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම කායික සැප මානසික සැපය මෝරගෙන වැඩෙනවා. ඒ ප්‍රීතිය ඊට පස්සේ අතිශය ප්‍රීතියක් බවට හැරෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රීතියට වචන නැහැ. ඒ කියන්නේ ඒ සැපයත් එක්ක ඒ ප්‍රීතිය ඇති වෙන්නේ. ඉස්සල් ප්‍රීතිය විතරයි තිබ්බේ. දැන් සැපයකුත් එක්ක ඇති වෙනවා. ඔකට කියන්නේ පින්වත්නි සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. දැන් ප්‍රීතිය විතරක් නෙමෙයි සැපයකුත් තියෙනවා. කායෙත් සැපයක් තියෙනවා මනසෙත් සැපයක් තියෙනවා. ඒතර ඒ සැපේට හේතු නැහැ. මුලින් මේක දකින්නකොට මට පිස්සුද්ද දන්නේ නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. ඇයි ආ මේක දැකලම නැහැ නේ කවදාවත්. ඒ කියන්නේ සැපයත් එක්ක තමයි මේ ප්‍රීතිය දැනෙන්නේ. ඒ සැපයත් එක්ක මේ ප්‍රීතිය දැනගන්නකොට පින්වත්නි මෙතනින් පස්සේ එයාගේ හිත මෙතනින් මේ කියන යන කාරණා පින්වත්නි මේ වේදනානුපස්සනාවට සම්බන්ධයි. ඊට පස්සේ චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. චිත්ත සංකාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ඊට පස්සේ පින්වත්නි යාගේ මේ සංඥා වේදනා පිළිබඳ ස්වභාවය දැනගන්න මේක වේදනානුපස්සනාවට බරයි. චිත්ත සංකාර පටිසංවේදී සම්පූර්ණයෙන්ම චිත්ත සංකාර කියලා කිව්වේ මෙතන මේ සංඥාවටයි වේදනාවටයි. එතකොට මේ සංඥා වේදනා පින්වත්නි නිරුද්ධ වෙවි යනවා Tamanට තේරෙනවා. එතකොට මේ නිරුද්ධ වෙන ගමන් යා සම්පූර්ණයෙන් මේක මානසිකාරය කරනවා. ඒතර නාසිකාග්‍රයක ආස්වාස ප්‍රාස්වාසය අතරින්නේ නැහැ. ඊට පස්සේ පින්වත්නි සම්පූර්ණයෙන් යාට මේ හිත හැසිරෙන විදිය තේරෙන්න පටන් ගන්නවා. දැන් බලන්න මේකෙන් නිවන් දකින්න පුළුවන්. හිත හැසිරෙන විදිය හිතේ කෙලෙස් දෝර ගලන විදිය යාට තේරෙනවා. ඒ තේරෙනකොට තමයි පින්වත්නි ඒ අකුසල් යට වෙන්න පටන් ගන්නවා. හිතේ ඇති වෙච්ච අකුසල් යට වෙලා දැන් අකුසල් එක යුද්ධයක් නේ හිතේ තියෙන්නේ. ඒ අකුසල් විතරක යට වෙවි හිතේ ප්‍රමුදිත බවක් උපදිනවා. ඒකට කියන්නේ පින්වත්නි අබිප්ප මෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති. අබිප්ප මෝදයන් චිත්තං පස්ස සිස්සාමීති සික්කති. පුදුම විදියේ ප්‍රමුදිත බව. ඒ ප්‍රමුදිත බවත් එක්ක තමයි ඒ අකුසල් විතර්ක යට ගිහි හිතේ අකුසලයක් නැහැ පුදුම ශාන්තයි ඒ වෙලාවට හිත. හිතේ අකුසල් නැහැ විවෘත වෙලා. පුදුමාකාර විදිහේ ප්‍රීතියක් අත්දකිමින් අකුසල් හිත කිසිම තැනක අකුසලයක් හිතේ පේන්නේ නැහැ. රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ. දැන් අපි හිත හැම වෙලාවකම ඉන්නකොට පින්වත් ඔය රාගෙහිම ඇවිස්සීගෙන එනවනේ. රූපයක් දැක්කත් රාගය ඇවිස්සෙනවා. ශබ්දයක් ඇහුවත් රාගය ඇවිස්සෙනවා. එක්ක ද්වේෂය ඇවිස්සෙනවා, එක්ක මෝහය ඇවිස්සෙනවා. ඕවත් එක්කනේ අපි ගනුදෙනුව තියෙන්නේ. පින්වත්නි මේ වෙලාවේ හිතේ අකුසල් මුකුත් නැහැ. අකුසල් ඔක්කොම යට ගිහින්. ඒ වෙලාව ඒකට කියන්නේ අබිප්ප මෝදය. ඒ අකුසල් යට යෑමත් එක්කම හිතේ ප්‍රමෝදයක් උපදිනවා. ඒ ප්‍රමෝදයත් එක්ක තමයි ආස්වාස කරන්නේ. ඒ ප්‍රමෝදයත් එක්ක තමයි ප්‍රාස්වාස කරන්නේ. දැන් මේ වෙලාවේ හිත පිරිසුදුයි හොඳටම. ඒ හිත පිරිසුදු බව ඊට පස්සේ ඒ පිරිසුදු බව ඔබ අඳුන ගන්නවා. ඒ පිරිසුදු බව පින්වත්නි හරියට හොඳට පෑදිච්ච වතුර ටිකක් වගේ. හරීම පිරිසුදුයි හිත. ඇවිස්සෙන්නෙම නෑ හිත. අන්න එහෙම පිරිසුදු බව Tamanට තේරෙනවා. ඒ පිරිසුදු බවත් එක්ක ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒ පිරිසුදු බව එක්ක චිත්ත පාරිශුද්ධිය හඳුනා ගනිමින් ආස්වාස කරනවා. ඒකට කියන්නේ සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්කති. හිත හොඳට සමනී වෙලා ඒ වෙලාවේ. දැන් මේක දැන් කෙනෙක් කියන්න පුළුවන් දැන් මේක අපි දන්නේ නැහැ ඕක කොහොමද කියලා. දන්නේ නැති වුණාට කමන්නේ මේ ටික දැනගන්න. කවදා හරි මේක වඩාගෙන යනකොට මේ කාරණා මතුවෙනකොට ඔබට මතක් වෙයි මම මේ කියපු දහම් කතාව. එතකොට සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්කති සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්කති. හොඳටම සිත පිරිසුදු වෙලා සිත පාරිශුද්ධියටපත් වෙලා ඒ පිරිසුදු බව දැනගනිමින් ආස්වාස කරන්නේ. අන්න ඒ වෙලාවට හිතේ උපක්ලේශ ඔක්කොම කඩාගෙන බිඳගෙන යනවා. උපක්ලේශ මොකුත් නැහැ ඒ වෙලාවේ හිතේ. ඒකට කියන්නේ විමුක්ඛයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති විමුක්ඛයන් චිත්තං පස්ස සිස්සාමීති සික්කති. ඒ වෙලාවේ හිතේ උපක්ලේශ නැහැ. අන්න බලන්න හිත දැන් හොඳටම පිරිසුදු වෙන්න ඇවිල්ලා. වැඩිමක් තුල තමයි හිත පිරිසුදු වෙන්නේ එහෙමනම්. දැන් අපි තුව මෙච්චර කල් සිල් රැක්කම මේ වැඩේ වෙනවා කියලා.
බුද්ධ පූජා තිබ්බම වෙනවා කියලා හිතුවා. බණ ඇහුවාම වෙනවා කියලා හිතුවා. දැන් බලන්න වැඩිම තුල තමයි ඒක වෙන්නේ. ඒක හුස්මක් දුරින් තියෙන්නේ. ඊට පස්සේ මොකද? අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. දැන් හිතේ මුකුත් නැහැනේ පින්නත්නි. ඒ වෙලාවේ තේරෙනවා මේ ඔක්කොම අනිත්‍යයි කියලා තේරෙනවා. මේ අත්දකින්න හැම දෙයක්ම මේ නාම රූප ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙන්නේ මේ පංචස්කන්ධ ලෝකේම හටගෙන නිරුද්ධ වෙන එකක් නේද කියලා. මොකද අර පිරිසුදු වෙච්ච හිතේ ඒ කාරණේ උපදිනවා. එයාට තේරෙනවා මේ ඔක්කොම අර ප්‍රීතියත් එක්ක ඉන්නේ. එතකොට එයාට මේ ජීවිතේ එපා වෙන්නේ නැහැ. දැන් අනිත්‍ය කියනකොට අපිට හිතෙන්නේ මේ ජීවිතේ එපා වෙයි කියලා. එහෙම එකක් නැහැ පින්වත්නි. අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්කති. එයා මේ ලෝකෙම අනිත්‍ය දකිනවා. කොච්චර දකින්නවද කියනවා නම් ආස්වාසෙත් අනිත්‍ය දකිනවා. අනේ ආස්වාසය ඇති වෙලා නැති වෙලා යන එකක් නේද? ප්‍රාස්වාසයත් ඇති වෙලා නැති වෙලා යන එකක් නේද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ හටගෙන නිරුද්ධ වෙලා යනවා නේද? නාම රූප ධර්ම ටිකක් මගේ හිතේ හටගෙන නිරුද්ධ වෙනවා නේද? මගේ දරුවා කියන්නේ නාම රූප ටිකක් නේද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයත් අනිත්‍ය වෙලා යනවා නේද කියා දකිනවා. ඒකට කියන්නේ අනිච්චානුපස්සී අසසිසාමීති සික්කති. එතකොට ඒ අනිත්‍ය දකින්නකොට පින්වත්නි හිතේ නොයල්මක් හටගන්නේ. ඒ යන අනිත්‍ය දකින්නට ඇලෙන්නේ නැහැ හිත. මගේ දරුවා, මගේ ගෙදර, මගේ කාර් එක, මගේ බිරිඳ, මගේ නිවස මේ බැඳින්නේ නැහැ. ඒකට කියන්නේ නොයල්මක්. ඒකට කියන්නේ විරාගානුපස්සී අසසිසාමීති සික්කති. මේ තියෙන සියලු භෞතික දේවල් කෙරෙහි නොයල්මක් හිතේ හට ගන්නවා. පංචස්කන්ධ ලෝකයටම නොයල්මක් හිතේ හට ගන්නවා. ඒ නොයල්ම දැනගනිමින් ආස්වාස කරනවා. ඊට පස්සේ පින්වත්නි නොයල්ම දැනගෙන ආස්වාස ප්‍රාස්වාස කරනකොට එයාට මේ කිසි දෙයකට ඇලින්නේ නැහැ. ඊට පස්සේ එයාගේ ජීවිතේ ඒක ජීවිතේ වැඩෙනකොට පින්වත්නි එයාගේ දරුවා මලා කිව්වත් එයාගේ හිතේ විශේෂ ඇල්මක් නැහැ. බලන්න පින්වත්නි මේ භාවනාව කොච්චර අපේ හිත වඩනවද කියලා. ඊට පස්සේ පින්වත්නි මේ නොයල්ම දැනගනිමින් විරාගානුපස්සී එකට කියන්නේ විරාගානුපස්සී අසසිසාමීති සික්කති පස්සසිසාමීති සික්කති. ඊට පස්සේ පින්වත්නි අර මේ සිතුවිල්ලකට හරි හිතේ බන්ධනයක් තිබ්බනම් දැන් සිතුවිල්ලකට හරි හිතේ බැඳිලා යනවනේ. ඒ බැඳිලා යන ඇල්මත් දුර වෙලා යනවා. නිරෝධානුපස්සී අසසිසාමීති සික්කති. නිරෝධානුපස්සී පස්සසිසාමීති සික්කති. ඔන්න ඔය වෙලාවේ හිත කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. කෙලෙස් උල් වලින් බැටකාපු ජීවිතයට හමාර වෙනවා. පටි නිස්සග්ගානුපස්සී අස්සසිසාමීති සික්කති. ඔය වෙලාවේ ආශ්‍රව ප්‍රහාණය වෙනවා. අන්න උතනයි අරහත් සිත මතුවෙන්නේ. පටි නිස්සග්ගානුපස්සී අස්සසිසාමීති සික්කති. පස්සසිසාමීති සික්කති. ඔන්න ඔය අරහත්වය දක්වා එතකොට යා කරගන්න දෙයක් නැහැ. කරගත්ත ඕන දේ කරලා ඉවරයි. ඇයි සියලු ආශ්‍රවයන් දුරු වෙලා කෙලෙසුන් නැසලා ඉවරයි. ආනාපාන සතිය තුළ අරහත්ත්වයට දක්වා හිත පවත්වන්න පුළුවන්. එතකොට මෙවැනි සිතක් ඔබට උපදවා ගන්න මේ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටම ආනාපාන සති සමාධිය උපදවා ගන්නට මේ දේශනාව බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ පාදුක්ක මාවතගම ආසිරි ලිපිනෙහි පදිංචි සීලා වැලිකන්න මැතිණිය ගුරු මාතාව විසින් මේ දේශනාවට දායකත්වයේ දරනවා. 89 වෙනි වියට පාතබන ශීලා වැලිකන්න මාතාව ඇතුළු හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය, දිගාසිරි සම්පත්තිය, කායික මානසික සැනසෙල්ල මේ ගෞතම බුදුසසුනේදීම මෙවැනි ආනාපාන සති සමාධිය වන්නු සුන්දර සමාධියක් තුලින් විමුක්තිය ස්පර්ශ කරගන්නට මේ දේශනාව බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මව්පිය දෙපාර්ශවයේම සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට පින් පැමිණවීමට ඇත්තු බලාපොරොත්තු වෙනවා. වසර 3කට පෙර මිය පරලෝකීය WD ඇසිලින් නෝනා උපාසිකා මාතාවට පින් පැමිණවීමට අවස්ථාවක් කරගෙන තියෙනවා. ඒ වගේම අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් පිණසම මේ දේශනාමේ කුසල් බලවත් වේවා හේතු වාසනා වේවා කියලා යැත්තු අදිෂ්ඨාන කරනවා. ඒ මියගිය සියලු ඥාතීන්ගේද විශේෂයෙන්ම ශීලා වැලිකන්න මැතිණියගේ මාතාවගේ නමින් මියගිය ඥාතිවරුන්ටද නිවන් පිණසම මේ දේශනාමේ කුසල් බලවත් වේවා හේතු වාසනා වේවා කියලා අපි සිහි කරනවා. ඥාන කරනවා.